මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඉතින් මං අද කතා කරන්න යන්නේ 6 වසර ගණිතය පළවෙනි වාරයට අදාළ පුනරීක්ෂණ අභ්‍යාසය. ඉතින් අපි පුනරීක්ෂණ අභ්‍යාසය කතා කරමු. අද අපි කරන්න යන්නේ පුනරීක්ෂණ අභ්‍යාස මාලාව. ඉතින් ඒකේ පළවෙනියට තියෙන්නේ 53428 යන සංඛ්‍යාවේ එක් ඉලක්කම් පිහිටි ස්ථානයට අදාළ ස්ථානීය අගය ලියා දක්වන්න කියලා. 5ට එන්නේ දසදහස, 3ට එන්නේ 1000, 4ට එන්නේ 100ය, 2ට එන්නේ 10, 8ට එන්නේ 1. එක් ඉලක්කමෙන් නිරූපිත අගයද ලියා දක්වන්න ඕනේ. 5න් 50000, 3න් 3000, 4න් 400ය, 2න් 20, 8න් 8මයි. දෙවනි ප්‍රශ්නේ 155 බිලියන 8,205,408. මෙම සංඛ්‍යාව සම්මතාකාරයට ඉලක්කමෙන් ලියන්න. 155 බිලියන 8,205,408 තමයි එන්නේ. ඊළඟට පහත එක් සංඛ්‍යාව සම්මතාකාරයට ලියන්න සංඛ්‍යා නාමයද ලියන්න. මේක සංඛ්‍යා අපි මුලින්ම සම්මතාකාරයට ලියමු. 750,037. එතකොට ඒකේ සංඛ්‍යා නාමය 750,037. මේකෙත් අපි බලමු 1,24,839. ඒක තමයි සංඛ්‍යා නාමය. 1,24,839. ඊළඟට ශ්‍රී ලංකාව ඉංග්‍රීසි පාලනයෙන් නිදහස ලබා ගත්තේ 1948 පෙබරවාරි 4 වන දිනදීය. මෙම දිනය සම්මතාකාරයට ලියා දක්වන්න කියලා තියෙනවා. 1948 පෙබරවාරි කියන්නේ දෙවැනි මාසය අපි ලියමු. 1948 තිතාක් දෙවැනි මාසේ තිතාක් 4. ඊළඟට හිස් කොටුවට ගැලපෙන ඉලක්කම් ලියන්න තියෙන්නේ. 85ට කොටු 3ක් තියෙනවා 232 වෙන්නේ. එතකොට අපි 232කින් 85ක් අඩු කරලා බලන්න ඕනේ. අපි අඩු කරමු. 2න් 5 බෑ මේ පැත්තෙන් ගත්තා 12න් 5ක් 7යි. මෙතන 2යි තියෙන්නේ දැන්. 2න් 8ක් බෑ මේ පැත්තෙන් ගත්තා 12න් 8ක් 4යි. මෙතන 1යි 147යි. 85යි 147යි එකතු කරාම 232යි. 3156න් හිස් තැන් දීලා තිනවා අඩු කරාම 2825ක් වෙනවා. එතකොට අපි 3156න් අඩු කරන්න ඕනේ 2825. ඉතින් අපි අඩු කරමු. 6න් 5ක් 1යි, 5න් 2ක් 3යි. 1න් 8ක් බෑ මේ පැත්තෙන් ගත්තා 11න් 8ක් අඩු කරාම 3යි 2න් 2ක් බිංදුවයි. එතකොට මෙතෙන්ට එන්නේ 331යි. ඊළඟට කම්කරුවෙකු දිනයක කුලිය රුපියල් 750යි. කම්කරුවන් 8ක් දින 10ක් තුල සේවයේ යෙදූ විට ගෙවිය යුතු මුළු කුලිය 750යි. කම්කරුවක් 8 දෙනෙක්නේ. එතකොට 750 අපි වැඩි කරන්න ඕනේ 8ෙන්. අපි වැඩි කරමු
අටවරක් බිඳුව බිඳුවයි අටවරක් පහ 40න් බිඳුව 4ක් ඉතුරුයි අටවරක් 7 අපි බලමු අටවරක් 7 8 16 24 32 40 48 56 56ට 4ක් එකතු කරාම 60යි. එතකොට 60000යි. 60000යි නෙමෙයි 6000යි. එතකොට දින 10ක්නේ. 6000 වැඩි කරනවා දින 10න්. 6000 අපි වැඩි කරමු දින 10න්. බිඳුවට බිඳුවට බිඳුව බිඳුව බිඳුවට බිඳුව බිඳුවයි බිඳුවට බිඳුව බිඳුව බිඳුවට 6 බිඳුවයි. එක්වරක් බිඳුව බිඳුවයි එක්වරක් බිඳුව බිඳුවයි එක්වරක් බිඳුව බිඳුවයි එක්වරක් 6යි. එතකොට බිඳුව 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 6යි. එතකොට මුළු කුලිය 60000යි. නිකන් 60000 නෙමෙයි. රුපියල් කියලා අපි අනිවාර්යෙන් දාන්න ඕනේ. පහත් එක් සංඛ්‍යාව අස්සන්න 10 ගුණාකාරයට වටියා ලියන්න. 64 60ට 97 100ට 45 එන්නේ 50ට. ඊළඟට අපිට හිස්තැන් සම්පූර්ණ කරන්න තියෙන්නේ 67651 ගුණ කරනවා එකෙන්. එතකොට 67651මයි ඊළඟට 31611 ගුණ කරනවා බිඳුවෙන්. එතකොට බිඳුවයි එන්නේ 28971 බෙදෙනවා එකෙන්. එතකොට එන්නේ 28971මයි 98714 බෙදෙනවා මොකක් හරි සංඛ්‍යාවකින්. එතකොටත් 98714යි. 98714යි. එතකොට එතෙන්ට එන්නේ 98714 එකෙන් බෙදුවාමත් 98714යි. ඊළඟට 875 ගුණ කරනවා 37න්. එතකොට ඒකේ 875 37න් ගුණ කරාම 32375යි. ඒකට සමාන වෙනවලු 37 ගුණ කරාම 875න්. ඒකම අනිත් පැත්තට ලියන්න පුළුවන් අපිට. ඊළඟට බිඳුව බෙදෙනවලු 31611න්. එතකොට උත්තරේ බිඳුවමයි. ඊළඟට 478 ගුණ කරනවා 1000න්. එතකොට 478 ඊළඟට හිස්තැනක් දීලා ගුණ කරන්න තියෙනවා එකෙන් පිළිතුර 3325යි. ඒ හිස්තැනට එන්නේ එතකොට 3325. 3325 එකෙන් ගුණ කරාම 3325යි. ඊළඟට 67000 සංඛ්‍යා 10න් බෙදූ විට ලබ්ධිය වෙන්නේ 6700යි. සහ ශේෂය බිඳුව වෙයි. ඊළඟට අපිට සුළු කරන්න තියෙන්නේ අපි කොටු කොලයක් අරගෙන සුළු කරමු. පළවෙනියටම තියෙන්නේ 4343 එකතු කරන්නලු ඒකට 75. අපි එකතු කරමු 3යි 5යි 8යි 4යි 7යි එකතු කරා 11න් 1 දැම්ම 4යි මෙතන 4යි. උත්තරේ 4418යි. ඊළඟට දෙවැනි ගාන 6848න් අඩු කරන්නලු 959ක්. 8න් 9ක් බෑ මේ පැත්තෙන් ගත්තා 18න් 9ක් ගියාම 9යි. මෙතන 3යි තියෙන්නේ 3න් 5ක් බෑ මේ පැත්තෙන් ගත්තා 13න් 5ක් අඩු කරාම 8යි. මෙතන දැන් තියෙන්නේ 7යි 7න් 9ක් බෑ මේ පැත්තට ගත්තා 17න් 9ක් අඩු කරාම 8යි. මෙතන තියෙන්නේ දැන් 6න් එකක් ගත්ත හින්දා 5යි මෙතනට 5 දැම්මා. උත්තරේ 5889යි. ඊළඟට තුන්වෙනි ගාන 3328 ගුණ කරන්නලු 25න්. ඉතින් අපි ගුණ කරමු
පස්සරක් කට බැලුවොත් 5 10 15 20 25 30 35 40 බිඳුව 5 10 15 20 25 30 35 40 බිඳුව 4ක් ඉතුරුයි. පස්සරක් දෙක 10යි 4යි 14න් 1 දැම්ම පස්සරක් 3 15යි 1යි 16න් 1 දැම්ම පස්සරක් 3 15යි 1යි 16යි. දෙවරක් 8 16න් 6 එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි 1යි 5යි. දෙවරක් 3 6යි. දෙවරක් 3 6යි. එකතු කරමු බිඳුවයි 10න් බිඳුව එකක් ඉතුරුයි. 6යි 5යි එකතු කරාම 11යි 1යි 12න් 2 දැම්ම එකක් ඉතුරුයි. 6යි 6යි 12යි 1යි 13න් එකක් දැම්ම 6යි 1යි 7යි 1යි 8යි. එතකොට ඒකට උත්තරේ 83200යි. හතරවෙනි ගාන 3227 බෙදන්නලු 19න්. මම මෙතන එක කොටුවක එක ලිව්වා. 3ට 19 ඒවා නෑ 32ට 19 ඒවා 1යි 19 වරක් 1 19යි. 2න් 9ක් බෑ මේ පැත්තෙන් ගත්ත 12න් 9ක් අඩු කරාම 3යි. 2න් එකක් 1යි. මේ පැත්තෙන් ගත්තා 132ට 19 ඒවා 132ට 19 ඒවා 6යි. 19 වරක් 6 බැලුවොත් එහෙම අපි ලියමු 19 ඒවා 6ක් 114යි. 2න් 4ක් බෑ මේ පැත්තෙන් ගත්ත 12න් 4ක් 8යි. 2න් එකක් 1යි 1න් එකක් බිඳුවයි 18යි. මේ පැත්තෙන් ගත්ත 7යි. 184ට 19 ඒවා බලමු අපි. 184ට 19 ඒවා 9යි. 19 වරක් 9 171යි. එතකොට අපි අඩු කරමු 7න් එකක් 6යි 8න් 7ක් 1යි 1න් එකක් බිඳුවයි ඉතුරු 16යි. හරි දැන් අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. පහත වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා තියෙන්නේ. රැස්වීම ආරම්භ කරන වේලාව පස්වරු 1:10 අන්තර්ජාතික ක්‍රමයේ 13.2 මෙතන 32ක් එන්නත් ඕනේ. ඊළඟට 16.50 කියන්නේ පස්වරු 4.50. ඊළඟ ප්‍රශ්නේ මේ දැක්වෙන රූපයේ වෘත්තයේ මත ලකුණු කර ඇති තිත්වලට අදාළ අක්ෂර මොනවාද? වෘත්තයේ මත වෘත්තය ඇතුළත් නෙමෙයි පිටත් නෙමෙයි වෘත්තයේ මත තියෙනවා BD B සහ D. වෘත්තයේ ඇතුළත ලකුණු කර ඇති තිත්වලට අදාළ ඉංග්‍රීසි අක්ෂර මොනවාද? වෘත්තයේ ඇතුළත A සහ O. පහත දැක්වෙන රූපයේ දෙස බලා හිස්තැන් සම්පූර්ණ කරන්න තියෙන්නේ. ආ පැත්තේ හිස්තැන් තියෙන්නේ. බස් නැවතුම් පොළට හිස්තැනක් දිශාවෙන් තැපැල් කාර්යාලය පිහිටා ඇත. බස් නැවතුම් පොළට තැපැල් කාර්යාලයේ තියෙන දිශාව තමයි අහන්නේ. බස් නැවතුම් පොළට නැගෙනහිර අපි ලියමු. මෙතන ඉඩ නෑ මම යටින් ලියන්නම්. නැගෙනහිර දිශාවෙන් තැපැල් කාර්යාලයේ පිහිටා ඇත. ඊළඟට පොලිසියට හිස්තැනක් දිශාවෙන් බස් නැවතුම් පොළ අපි බලමු. පොලිසියට දිශාවෙන් බස් නැවතුම් පොළ. පොලිසියට නැගෙනහිර දිශාවෙන් තමයි බස් නැවතුම් පොළ තියෙන්නේ. නැගෙනහිර ඒකත් නැගෙනහිර. අපි ආයෙත් බලමු. පොලිසියට නැගෙනහිර දිශාවෙන් තමයි බස් නැවතුම් පොළ තියෙන්නේ. ඊළඟට බැංකුවට උතුරු දිශාවෙන් හිස්තැනක් හා හිස්තැනක් පිහිටා ඇත. අපි බලමු. බැංකුවට උතුරු දිශාවෙන් බස් නැවතුම් පොළ හා පාසල ලියන්න මෙතන ඉඩ නෑ. මං හිතන කියන්නම් බස් නැවතුම් පොළ හා පාසල පිහිටා ඇත. ඊළඟට සංඛ්‍යා රේඛාවක් ඇඳ ඒ මත ඍණ 4 සහ 6 සංඛ්‍යා සලකුණු කරන්න කියලා තියෙන. ඉතින් අපි සලකුණු කරමු. අපි කොටු රූල් කොලයක අඳිමු. සංඛ්‍යා රේඛාවක් ඇඳ ඒ මත 4 සහ 6 එතනම අපි අඳිමු. ඒ 13 වෙනි ගාන.
ඍණ 4 සහ 6 සලකුණු කරන්න කියලා තියෙන අපි සංඛ්‍යා රේඛාව ඇඳගමු. හරි අපි දැන් පාඨාංක සලකුණු කරමු. ඍණ 4 නේද? ඍණ 5 කියලා අපි මෙතන ගමුකෝ. මෙතන ඍණ 4, මෙතන ඍණ 3, මෙතන ඍණ 2, මෙතන ඍණ 1, බිංදුව 1 2 3 4 5 අපිට තව එකක් ගහගන්න වෙනවා මෙතනින්. තියලා ගහගමු අපි. එතකොට මෙතෙන්ට එන්නේ 6යි 7යි. මේ ප්‍රශ්නේ කියලා තියෙන්නේ ඍණ 4යි 6යි සංඛ්‍යා සලකුණු කරන්න කියලා. ඉතින් අපි සලකුණු කරා. මෙම නිකිල දෙක අතර ඇති සියලු නිකිල ලියා දක්වන්න කියලා තියෙන. අතර කියනකොට ඒ දෙක ගන්න මම මෙතන ලියන්නේ මං කියන්නම්. ඍණ 3 ගන්න පුළුවන්, ඍණ 2 ගන්න පුළුවන්, ඍණ 1 ගන්න පුළුවන්, බිංදුව ගන්න පුළුවන්, 1 2 ගන්න පුළුවන්, 1 ගන්න පුළුවන්, 2 ගන්න පුළුවන්, 3 ගන්න පුළුවන්, 4 ගන්න පුළුවන්, 5ත් අපිට ගන්න පුළුවන්. 6 ගන්න බෑ අතරනේ. ඊළඟට තියෙන්නේ සලකෝස් අසමානතා ලකුණ නිවැරදිව යොදමින් පාත ස්ථාන සම්පූර්ණ කරන්න තියලා. 3 ලොකුයි ඍණ 4ට වඩා. එතකොට බිංදුව ලොකුයි ඍණ 3ට වඩා. එතකොට ඍණ 3 ලොකුයි ඍණ 4ට වඩා. එතකොට බිංදුව ලොකුයි ඍණ 1ට වඩා. ඊළඟ ප්‍රශ්නේ රූපෙහි දැක්වෙන A B C D E හා F අක්ෂර වලින් පෙන්වා ඇති එක් කෝණය කවර වර්ගයකදයි සඳහන් කරන්න. ඉතින් අපි සඳහන් කරමු. අපි බලමු. A B C සඳහන් කරමු අපි දැන්. A අක්ෂරයේ තියෙන කෝණය ඍජු කෝණයක්. B අක්ෂරයේ තියෙන එක අපි බලමු අඩිරූලෙන්. A අක්ෂරයේ තියෙන කෝණය ඍජු කෝණයක්. B අක්ෂරයේ තියෙන කෝණය මහා කෝණයක්. C අක්ෂරයේ තියෙන කෝණයක් සුළු මේ ඍජු කෝණයක්. C අක්ෂරයේ ඍජු කෝණයක්. D අක්ෂරයේ සුළු කෝණයක්. E අක්ෂරයේ පරාවර්ත කෝණයක්. F අක්ෂරයත් සුළු කෝණයක්. ඊළඟට තියෙන්නේ සමතලා බිමක වූ සමචතුරස්‍රාකාර ඉඩමක කොන් 4 ABC හා D ලෙස රූපේ පරිදි නම් කර ඇත. A සිට බැලූ විට D පිහිටන්නේ දකුණු දිශාවෙනි. කොන් 4 කෙලින් වැටී ඇති මාර්ග ඔස්සේ ගමන් කළ හැකිය. ඒ එක් අවස්ථාවේදී ගමන් කළ යුතු දිශාව ලියා දක්වන්න කියලා තියෙන්නේ. අපි අර උපුල් ඊළඟ එක මෙතන ලියා ගමු. පුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරෙන්. D සිට Cට යාමට. D සිට Cට යාමට අපි යන්න ඕනේ නැගෙනහිර දිශාවට. C සිට Aට යාමට අපි යන්න ඕනේ වයඹ දිශාවට. A සිට Cට යාමට අපි යන්න ඕනේ ගිනිකොන දිශාවට. C සිට Bට අපි යනවනම් යන්න ඕනේ උතුරු දිශාවට. B සිට Dට යනවනම් යන්න ඕනේ නිරිත දිශාවට. D සිට Bට යාමට නම් අපි යන්න ඕනේ ඊසාන දිශාවට. B සිට Aට යාමට නම් අපි යන්න ඕනේ බස්නාහිර දිශාවට. A සිට Dට යාමට නම් මේකේ තියෙන විදියට දකුණු දිශාවට අපි යන්න ඕනේ. හරි. ඊළඟ ප්‍රශ්නය අපි බලමු. පූර්ණ සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටයූ විට 40 වේ. එම පූර්ණ සංඛ්‍යාව ගත හැකි සියලුම සංඛ්‍යා ලියා දක්වන්න කියලා තියෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් 35 36 37 38 39
41 42 43 44. හරි. ඊළඟට තියෙන්නේ එදිනෙදා ජීවිතයේදී නිමානය භාවිතා කරන අවස්ථා දෙකක් ලියා දක්වන්න. ඉතින් අපි ලියා දක්වමු. පිට ගන්න පුළුවන් ගොඩනැගිල්ලක් සෑදීමට අවශ්‍ය ගඩොල් ප්‍රමාණය. එතකොට දැන් ඔය පොත් තියෙන්නේ. අපේ ලියන පොත් ඒ පාසලකේ වගේ පොත්වලට ඉටිකොල දාන්න අවශ්‍ය ඉටිකොල ප්‍රමාණය සම්පූර්ණ පාසලකටම ඒම අපිට ඒක එදිනෙදා ජීවිතයේදී නිමානය භාවිතා කරන අවස්ථා දෙකක්. ඊළඟට නායයාමෙන් දුම්රිය මාර්ගය හරස්වීම නිසා දුම්රියක සිටි මගින් ඊළඟ ප්‍රධාන දුම්රිය පොළ වෙත බස් රථ මගින් ගෙන යාමට තීරණය විය. බස් රථයක මගින් 45ක් පමණ ගෙන යා හැකිය. මගින් 673 එකවර ගෙන යාමට බස් රථ කීයක් පමණ යෙදිවිය යුතුද? එතකොට අපි කරන්න ඕනේ 673 බෙදන්න ඕනේ 45න්. 45ට 67 ඒවා 1යි. 45 වරක් 1 45යි. 67න් අපි බලමු අඩු කරලා 7න් 5ක් 2යි. 6න් 4ක් 2යි. මෙතනින් ගත්තා 223ට 45 ඒවා අපි බලමු. 223ට 45 ඒවා 4යි. 45 වරක් 4 180යි. අපි අඩු කරමු 3න් බිඳුවක් 3යි. 2න් 8ක් බෑ මේ පැත්තෙන් ගත්ත 12න් 8ක් 4යි. 1න් 1ක් බිඳුවයි. මෙතන ඉන්නවා 43. එතන 40 පමණනේ. එතකොට අපිට අවශ්‍ය වෙනවා බස් රථ 14ක්. හැබැයි මෙතන 43ක් ඉන්නවා. ඒකටත් තව බස් රථයක් එපා. එතකොට කීයක් පමණ යෙදිය යුතුද කියලා බස් රථ 15ක් ඕනේ සියලුම මගින් ගෙනියන්න. නැත්තම් අනිත් 43 දාලා යන්න බැහැනේ. ඊළඟ ප්‍රශ්නේ අපි බලමු. ගාල්ලේ සිට පැරණි ගාලු පාර ඔස්සේ කටුනායක ගුවන් තොටුපළ වෙතට යාමට සාමාන්‍යයෙන් ගතවන කාලය පැය 3කි. එම ගමන නව ගාලු කටුනායක මාර්ගයේ භාවිතයෙන් සාමාන්‍යයෙන් පැය 1 මිනිත්තු 20කින් නිම කළ හැකිය. නව මාර්ගයේ භාවිත කර මෙම ගමන යාමෙන් ඉතිරි වන කාලය පැය හා මිනිත්තු වලින් දක්වන්න කියලා තියෙන්නේ. එතකොට අපි පැය 3න් අඩු කරන්න ඕනේ පැය 1:20. ඉතින් අපි අඩු කරමු. මෙතනින් බෑ මේ පැත්තෙන් 60ක් අපිට ගන්න ඕනේ. 60න් 20ක් ගියාම 40යි. මෙතන තියෙන්නේ 2යි. 2න් 1ක් 1යි. මෙතන තිත අමතක නොකර දාන්න ඕනේ. එතකොට පැය හා මිනිත්තු වලින් කිව්වහම පැය 1යි මිනිත්තු අපිට ලියන්න පුළුවන් 40යි. නැත්තම් අපිට සංකේත යොදලා ලියන්න පුළුවන්. මගියෙකු පස්වරු 2කට කටුනායක ගුවන් තොටුපළේ සිටිය යුතුදැයි සිතන්න. නව මාර්ගයේ භාවිත කරයි නම් ඔහු ගාල්ලෙන් පිටත් විය යුතු වේලාව පැය 12යි ඔරලෝසුව අනුව ලියා දක්වන්න. මගියෙකු පස්වරු 2කට කටුනායක ගුවන් තොටුපළේ සිටින්න ඕනේ. නව මාර්ගයේ භාවිත කරොත් එහෙම උට 1:20කින් එන්න පුළුවන්. පිටත් විය යුතු වෙලාව පැය 12යි ක්‍රමයකින් දෙකට එතනට එන්න ඕනේ. එතකොට අපි 14න් අඩු කරන්න ඕනේ. දෙක කියන්නේ සම්මත ක්‍රමයේ 14නේ. 12යි ඔරලෝසුව අනුව ලියා දක්වන්න. 14න් අපි අඩු කරන්න ඕනේ 1:20ක්. අපි අඩු කරමු. බිංදුවෙන් 20ක් බෑ මේ පැත්තෙන් ගත්ත 60ක් 60න් 20ක් 40යි. මෙතන තියෙන්නේ 13යි. 13න් එකක් ගියාම 12යි. 12යි 40ට තමයි අපි පිටත් වෙන්න ඕනේ. එතකොට අපිට තවත් මේක ගැන හොයලා බලන්න පුළුවන්. 12යි 40ට අපි එකතු කරමු 1:20ක්. එතකොට මෙතන 60යි බිංදු 2යි මේ පැත්තට එකක් එනවා 13යි 14යි. කියන්නේ 14 කියන්නේ 2. එතකොට අපිට උත්තරේ හරියට ඇවිත් තියෙනවා. නව මාර්ගය වූ 12 ඔරලෝසුයි. 12යි 40. 12යි 40 එක තිතක් දාලා ලිව්වහම හරි 12යි 40 කියලා. ඒ 12යි 40 මේකට නෙමෙයි මේකට මට පොඩ්ඩක් වැරදුනා. මෙතනට එන්නේ පළවෙනි එකට 12යි 40. දෙවෙනි එක බලමු. පැරණි මාර්ගයේ භාවිත කරේ නම් ඔහු ගාල්ලෙන් පිටත් විය යුතු වේලාව පැය 12යි. අරක වගේම තමයි මේක පැරණි මාර්ගය. පැරණි මාර්ගය අපි බැලුවොත් එහෙම පැරණි මාර්ගයෙන් එන්න පැය 3යි.
ඔසේ කටුනාය පැරණි ගාලව පැය 3යි. ඔව්. එතකොට අපි අඩු කරන්න ඕනේ මේ 14න් පැය 3ක්. අපි අඩු කරලා බලමු. 0.0.0යි 14න් 3ක් 11යි අඩු කරාම. එතකොට පැය 12 ලියා දක්වන්න කිව්වහම අපිට පෙරවරු 11ට આવුත් එහෙම ගාල් පැරණි මාර්ගය භාවිත කරලා 11 ඉඳන් පැය 3ක් එකතු කරාම 2 වෙනවා. එතකොට එන්න පුළුවන්. අන්තිම ප්‍රශ්නේ අපි බලමු. එම මගියා යා යුතු ගුවන් යානයේ 17යි 10 වෙලාවට පිටත් වේ. මෙම වේලාව පැය 12 ඔරලෝසු අණුව ලියන්න කියලා තියෙන්නේ. 17 කියන්නේ 5. එතකොට අපිට බිංදුව දාලා ලියන්න පුළුවන්, නොදාත් ලියන්න පුළුවන්. එක තිතයි 10යි ලිව්වා පැය 12 ඔරලෝසු අණුව අපි ලියලා තියෙනවා. ඉතින් ඒ විදියට මම 6 වසර ගණිතය පළවෙනි වාරයට අදාළ පුනරීක්ෂණ අභ්‍යාසය සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.